ආයුබෝවන් සුබ දැසනක්. ඉතින් කොහොමද ජීවිතේ? මම විශ්වාස කරනවා. මම දන්නවා ඔබ ඊටම හොඳින් ඉන්නවා කියලා. මොකද ඕනෑම තත්වයක් යටතේ තත්වයට නොබියව මුහුණ දෙන්න අභියෝගයන් බාර ගන්න ඔබ හරි දක්ෂයි. විශේෂයෙන් කාන්තාවක් වෙච්ච ඔබට හැකියාව ඒ ගැම්ම උපතින්ම ලැබිලා තියෙනවා. ඒ නිසා පවුලේ කෙනෙක්ට කරදරයක් වුණත් ඔබ තමයි මූලිකත්වය ගන්න. ඔබ තමයි මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ. ඔබ තමයි වැඩි බරක් කරට ගන්න. ඉතින් අම්මා ගෘහණිය කාන්තාව වෙච්ච ඔබ එකට කියාපු හපනියක් ඒ හපනිය තවත් ශක්තිමත් කරන්න, තවත් ධෛර්යමත් කරන්න සහ දැනුමෙන් සන්නද්ධ කරන්න තමයි අපි ඉන්නේ. ජාතික නාලිකාවේ අපේ වගකීම මේක, අපේ යුතුයකම ඒක. ඉතින් ඒක නිසා අදත් හිතවත්කම්, ලෙන්ගතුකම් දෝතින් අරගෙන පැය 3ක් ඔබෙන් ඉල්ලනවා. දෙන්න පුළුවන් නේ? දෙන්න පුළුවන් නම් අපිත් දෙනවා ඒකට හරියන්න තෑගි. ඒ කියන්නේ ඇත්තටම ඔබේ ජීවිතේ තව අඩියක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන විදිහේ දේවල් අපි මේ පැය 3 ඇතුලේ ගොනු කරලා තියෙනවා. රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා සිකුරාදා නුගසෙවණත් එක්ක. හොඳයි. ඔබ දන්නවා සිකුරාදා නුගසෙවණේ පළවෙනි පැය. පළවෙනි පැයේ අපි කතා කරන්නේ ඔබට වටින දෙයක්. ඔබව දැනුමෙන් සන්නද්ධ කරන්න පුළුවන් දෙයක්. ඔව්. පවතින ගෝලීය වසංගත තත්ත්වයේ යටතේ අපි පහුගිය කාලෙම පළවෙනි පැය ඒ වෙනුවෙන් වෙන් කරා. ඒ නිසා හැමදාම මේ තියෙන තත්ත්වය අලුත් වෙනවා. මේ අලුත් වෙන තත්ත්වයේ යටතේ ඔබේ පවුල සුරක්ෂිත කරගන්න මවට ගෘහණියට කාන්තාවට තියෙන ලොකු වගකීමක්. ඒ නිසා අදත් මේ පැය අපි ඒකට වෙන් කරමු. කැමතිනේ? එමනම් ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න ඉතාම පරිණත පුද්ගලයෙක්ට, විශේෂඥ වෛද්‍යවරයෙක්ට අපි ආරාධනා කළා මැදිරියට එන්න කියලා. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වජිරසේනාරත්න මහතා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. හොඳයි. වෛද්‍යතුමනි, අපි පහුගිය කාලේ අතරම කොවිඩ් ගැන කතා කරා. ඒ අතරේ දැන් ඔබතුමා අපිට මේ මැදිරියට පැමිණීම සුවිශේෂයි. මොකද අපි පහුගිය කාලේ කතා කරපු කාරණාවලට ටිකක් වෙනස් විදිහේ කරුණු ටිකක් අද ඔබතුමාගෙන් දැනගන්න මම කැමතියි. බොහෝ දෙනාගේ දැනුවත් වීම උදෙසා. අපි දන්නවා දැන් පහුගිය දවස්වල දිගින් දිගටම කොවිඩ් නිසා නිවස තුල මරණයන් සිද්ධ වුණා, මියයන් සිද්ධ වුණා. ඒ පිළිබඳ මිනිස්සු බොහොම විමසිල්ලෙන් හිටියා, බියෙන් හිටියා. එතකොට මේ බොහෝ දෙනා කිව්වා සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම heart attack හැදලා තමයි මේ හෘද රෝගය නිසා තමයි මේ අය ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට කොවිඩ් හැදුනාම හරිම භයානකයි කියලා. එතකොට හෘද රෝගීන් කියන කාණ්ඩයට කොවිඩ් ආසාදනය වීම ඇති කරන බලපෑම මොන වගේද? ඒ අය කොයි විදිහටද ඒ අවධානමට ලක් වෙන්නේ? සුබ දැසනක්. ඇත්තටම මම ඉතාම සන්තෝෂ වෙනවා මේ මෙවැනි කාලයක මේ වගේ සංගතයක් ඇති වෙච්ච කාලයක විශේෂයෙන්ම හෘද රෝගීන්ගේ අපි ඔබතුමා කිව්වා වගේ අපි දන්න විශාල ප්‍රමාණයක් පහුගිය දවස්වල අපිට වාර්තා වුණා මේ රෝගීන් මිය ගිහලා තියෙන හෘද රෝග වලින් කියලා. ඉතින් ඇත්තටම මේක ඉතාම කාලීන ඉතා වැදගත්. ඒකෙන්ද මම හිතනවා ඇත්තට මේකට බහින්න කලින් අපි මූලික වශයෙන් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද? ඒකට සපයන රුධිර වාහිනී වල අවහිරතාව වෙන්නේ කොහොමද? ඒ වයින් වෙන තියෙන සංකුලතා මොනවද? ඒක ගැන මුල් පොඩි විස්තරයක් දෙන්න. අපි දන්නවා ඇත්තටම හෘද වස්තුව තමයි අපිට තියෙන වැදගත්ම අවයවය. මොකද අපි දන්නවා අපි ජීවිතේ වැඩ කරන සෑම මොහොතකම අවශ්‍ය බලය අපිට දෙන ඔක්සිජන් සපයන්නේ මේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය. හෘද වස්තුව අපි දන්න කුටීර හතරක් තියෙනවා. අපි කියන කර්ණිකා සහ කෝෂිකා කියලා. කෝෂිකා තමයි මේ රුධිරය පොම්ප් කරන්නේ. මේ පොම්ප් කිරීම අපි ඇත්තටම කියන්නේ මේක පොම්පයක් විදිහට තමයි වැඩ කරන්නේ. අපි දන්නවා අපේ රුධිරය අපේ ඔක්කොම වැඩ කටයුතු කරලා අපිරිසුදු රුධිර අපි කියන වාහිනී වලින් රැගෙන යනවා හෘද වස්තුවේ දකුණු පැත්තට. ඒ දකුණු කෝෂිකාවට ලැබුණ මේ රුධිරය ඒක පෙනහැල්ලට යවලා පොප්පුසියේ දමනය හරහා පෙනහැල්ලට යවලා ඒක පිරිසුදු කරනවා. ඒතකොට අපි දන්නවා හෘද වස්තුව හොඳට වැඩ කරන්න නම් අපි පෙනහැල්ලත් ඉතා හොඳට වැඩ කළ යුතුයි. මේ දෙකම එක ගානට වැඩ කරන්න ඕනේ. ඒ පෙනහැල්ලට ගිහිල්ලා පිරිසුදු වෙච්ච රුධිරය හෘදයේ වම් කර්ණිකාවට වම් කෝෂිකාවට වම් කෝෂිකාවෙන් ඒක පොම්පේ වැඩ කිරීමේ ඒකෙන් තමයි මුළු ශරීරය පුරාම මොළයට හත් සහ පාවට සියලුම හෘද වස්තුව මේ ඇඟේ අවයවවලට යන්නේ. ඉතින් මේක තමයි හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් අපේ ජීවිතයේ නෝමල් විදිහට පවත්වා ගන්න. අපි දන්නවා හෘද වස්තුව ඇතුලේ රුධිරය පිරීලා තියෙනවා. නමුත් මේ පිරිච්ච රුධිරයෙන් හෘද වස්තුවට ලේ සැපෙන්නේ නැහැ. ඒකට ලේ සැපෙන්න අපි කියන කිරීටක දමින ඉතා කුඩා නහර අපි කියන මිලිමීටර් 2 3 4 උපරිම ප්‍රමාණයක් ලොකු.
තා සරල චූටි නහර වලින් තමයි මේ අපි දුවන්නේ. මේ කිරීටක දමන කිසියම් අවස්ථාවක අවහිර වුණ අවස්ථාවක ඒකෙන් හෘදයාස්තුවට ලැබෙන ලේ අවහිම හින්දා අපි දන්න හෘදයාස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. අපි උදාහරණයක් විදිහට හෘදයාබාධයක් කියලා අපි කතා කරන්නේ මේ හෘදයාස්තුවේ තියෙන කිරීටක දමන තුනෙන් එකක ක්ෂණික අවහිර වීමක් වෙනවා. ඒකට හේතු ගොඩක් අපි සාකච්ඡා කරමු. ඒ අවහිර වුණාම ඒක ලේ කැටියක් එනවා. එතකොට ඒකෙන් සපයන හෘදයාස්තුවේ මාංශ පේශිය ක්‍රියාවිහිර වෙනවා. ඒක අපිට මිය යනවා. එතකොට අපි දන්න මේ පොම්පයක් වශයෙන් මේක එකතුව ක්‍රියා කිරීමේ ශක්තිය අඩු වෙනවා. එතකොට අපි දන්නවා ඒ කට්ටියට හැදෙන්න පුළුවන් අපි කියන heart failure. ඒ කියන්නේ ඒකල තරුණ වියකරේකට අපි දන්න බොහෝ වෙලාවට මේ හෘද රෝග වැළඳෙන්නේ අපේ බ්‍රෙඩ් විනර් ඒ කියන්නේ පවුල නඩත්තු කරන පුද්ගලයා තරුණ වයසේ කරන හැදුනොත් එයාගේ ජීවිත කාලයට මේක බලපානවා. එතකොට මේක තමයි අන්තරම වැදගත්ම දේ අපි හෘදයාස්තුව ගැන. මේකට හේතු ගොඩක් තියෙනවා. ඒක අපි ඔබතුමිය මම හිතලා මගෙන් සාකච්ඡාවට යයි කියලා. ඒතකොට මේ අවස්ථාවේ අපි කතා කරා මේ කොරෝනා. අපිට ආරංචි වෙන ගොඩක් මරණ යනවා. මේකට කොරෝනා වලට ඇත්තට අපි දන්නවා විශාල ප්‍රමාණයක් මේ කොරෝනා ආසාදිතයින්ට ජීවිතේ නැති වෙනවා. සාමාන්‍ය අපි කියන 4ක් 5ක් වගේ ප්‍රමාණයක් ඊට වඩා අඩුවෙන් ලංකාවේ ඊටත් වඩා අඩුවෙන් අපිට පේන්න තියෙනවා. මිය ඇදෙනවා. මිය ඇදීමට ප්‍රධාන වශයෙන් හේතු කරන්නේ අතර අපි දන්නවා ඒක පෙනහල්ලේ ආසාදිතය. ඒ කියන්නේ අපි කියනවා ලං එක තනිකර නියුමෝනියා ඇවිල්ලා ඒකේ රුධිරය මේ ඒක එක්සියුරේෂන් ඒක පෙනහල්ලේ විවිධ දෙයක් පිළිලා ඒක ක්‍රියා ඔක්සිජන් සංසරණය නැවතිනවා. එහෙම නැත්නම් හෘදයාබාධ වගේ හැදිලා ලෙඩා මිය යනවා. ඉතින් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන්නේ මේ හෘද රෝගීන්ට මේ කොවිඩ් රෝගීන්ට හෘදයාබාධ මියන්න හේතුව. හොඳයි. දැන් අපි ඔබතුමා වැනි ජ්‍යෙෂ්ඨයෙක් මැදිරියට කැඳව ගත්තාම අපි මේ ඉතාම ප්‍රාථමික තැන ඉඳන්ම මේ ගැටලු ටික निराකරණය කරගෙන ගියාම බලාගෙන ඉන්න උදවියටත් හරි පහසුයි. එහෙනම් මං අහන්න දැන් ඔබ දන්නවා ඔබ බය නැහැ. ඔබට හෘද රෝගයක් පිළිබඳ කිසි හැඟීමක් නැහැ. ඔබට හැදිලා නැහැ. ඔබේ පවුල කෙනෙක්ට හැදිලත් නැහැ. ඔබ එහෙම ඉන්නවා. හැබැයි ඔබ දන්නවද සෑම 100 දෙනෙකුගේ එක අයෙකුටම මේක වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ඒ තත්ත්වය එන්න ප්‍රතිශතයක් විදිහට අඩු වෙගෙනත් යනවා ලංකාවේ. ඒක නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් මේ රෝගය සම්බන්ධයෙන්. ડોක්ටර් අපි හිතමු කවදාවත් හෘද රෝගයක් හැදිලා නැහැ. හැබැයි එහෙම හැදෙන්න පුළුවන් අයට ඊට කලින් ඒක හැදෙන්න කලින් පෙන්වන මූලික ලක්ෂණ මොනවා හරි තියෙනවද? මූලික රෝග ලක්ෂණයන් මොනවද පහළ කරන්නේ? මම මේක ඉතාම වැදගත්. අපි දන්නවා දැනට ලෝකයේ සහ ලංකාවේ විශාල වශයෙන් මරණ වලට හේතු වන්නේ හෘද රෝග. මේක අපි ඒ කාලේ ගත්තාම අපි දන්නවා ඉස්සර කාලේ අපි පොඩි කාලේ අපි දන්නවා ගොඩක් රෝගීන් මිය යන්නේ අසංගත රෝග. එහෙම නැත්නම් අපි කියන විස බීජ කියන්නේ අපි කියන සමහරකට මැලේරියා රෝගය, එහෙම නැත්නම් නියුමෝනියාවක්, නැත්නම් අපි කියන පාචනය, කොලරාව, අතිස්. හරි. ඔබතුමාට නැවත තවස්. එතකොට අපි දන්නවා ඒ කාලේ මිය ඇතුළේ ඇත්තටම බෝවන රෝග. අපේ සෞඛ්‍ය තත්ත්වයේ දියුණුවීම සමග අපිට දැන් වෙලා තියෙන මැලේරියා රෝගය, අතිසාරය, කොලරාව, ඒ වගේ විශාල රෝග ප්‍රමාණයක් නැත්නම් පෝලියෝ රෝගේ සමාජයෙන් තුරන් කරනවා. දැන් අපිට ඇවිත් තර්ජනය තමයි මේ බෝවන නොවන රෝග. බෝවන රෝග. ඒ තමයි අපි කියන්නේ හෘදයාබාධ, පිළිකා, පෙනහැලු රෝග. මේවා බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඇයි මේ හෘද රෝග මෙච්චර ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ? මොකද අපි දන්නවා අපේ ජීවන රටාව ඉස්සරත් එක්ක දැනුත් ගත්තම විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ජීවන තරංගකාරී ජීවන රටාවක් කරයන්නේ ජනතාවට ඇත්තට වෙලාවක් නැහැ තමා වෙනුවෙන් වැය කරන්න. මේ වගේ දිගට යනකොට අපි දන්නවා මේ හෘද වස්තුවේ මේ කිරීටක දමනය. මේ පටන් ගන්න ඉතාම කුඩා අවස්ථාවල. අවුරුදු 10 15 ළමයෙකුත් බැලුවොත් ඒ කිරීටක දමනය වල කොලෙස්ටරෝල් තැන්පත් වීම පටන් ගන්නවා. අපි කියන ඇතෙරොස්ක්ලෙරොසිස් කියලා. මේක වැඩි වෙන පටන් ගන්න ටික ටික අපි කො හේතු වශයෙන් අපි සඳහන් කරන ගොඩක් වෙලාවට අධික රුධිර පීඩනය, දියවැඩියාව, දුම්බීම, මානසික ආතතිය, අධික ස්ථූලතාවය, මහත්කම, ව්‍යායාම නොකිරීම, දියවැඩියාව මේ සියලුම කාරණා හේතු කොටගෙන අපි දන්නවා හෘද රෝගයේ අපි පටන් ගන්නකොට මේ හෘද කිරීට දමනිතා නිරෝගීව පවතිනවා. ටික ටික මේ ඇතෙරොස්ක්ලෙරොසිස් කියන හින්දා කොලෙස්ටරෝල් තැන්පත් වීම අපි දන්න කිරීට දමනයේ සිහින් වෙලා මේක 70% පවන සිහිමුණ පසු රෝගියාට මේ අසනීප දැනෙන්න පටන් ගන්නවා.
මොනවද මේ අසනීප කියන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් තරුණ වයයේ කෙනෙක් අපි දන්නවා වැඩට එනවා බස් එකකින්. නැත්නම් වැඩට ගිහලා ඔෆිස් එකේ පඩිපෙළ නගිනවා. මුලදී එයා තට්ටු 4 5 නගිනවා නැත්නම් බස් එකට දුවලා නගිනවා. නමුත් දැන් දැනෙන ටික දුරක් යනකොට යන්න බෑ බස් එකට දුවනකොට අතරමඟ නවතින්න වෙනවා. පිටර පපුව මැද හිර වෙනවා. පපුව බෙල්ල තද වෙනවා. සමහරට පිටට කැක්කුම අතට කැක්කුම එනවා. දාඩිය දානවා. මේක කලින් තිබුණේ ප්‍රශ්නයක්. ඒත් ලෙඩා බලනවා ලෙඩා ගෙදර ඇවිල්ලා බලනවා මොකක්ද මේ ගොඩක් වෙලාට මේක අවාසනාව අපේ කට්ටිය මේ ගැස්ට්‍රයිටිස් කියලා ප්‍රතිකාර කරලා අමාරු වෙනවා. ඉතින් මේක තමයි මූලික ලක්ෂණ. ඉතින් අපිට ඇත්තටම කලින් අපිට දැනගන්න පුළුවන් කලින් කිලෝමීටර් රවුන්ඩ් 10ක් ඇවිදපු මිනිස්සයා ටික දවසින් කිලෝමීටර් රවුන්ඩ් 9යි 8යි 7යි එහෙම ටික ටික අඩු වෙනවා. සමහර රෝගීන් මේක හිතා ගන්න ඇවිදම කැක්කම එන හින්දා ඒගොල්ලෝ අඩුවෙන් ඇවිදිනවා. හිතනවා මේක දැන් හරියන. නමුත් අපි නිතාම වැදගත් මෙහෙම එකක් දැනගත්ත වහාම ඒ වෙනදා පවුලේ කාටවත් ඒ වගේ එකක් තියෙනවනම් වහාම මේකට අවශ්‍ය ක්‍රියාත්මක ගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා ඇවිදිනකොට පපුව තද වෙනවා හිර වෙනවනම් හදිසි ආවේගයක් ආපෙලා පපුව තද වෙනවනම් මේක අපි දන්න මූලික ලක්ෂණ හෘදවස්තුවේ කිරීටක දමනි අඩුම ගන්න එකකවත් 70%ක ඊට වැඩි ප්‍රමාණයක් නහරයක් සිහින් වෙලා තියෙනවා. ඒකෙන්ද ඒකට අවශ්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කිරීම සඳහා සුදුසු වෛද්‍යවරයෙකුට යොමු යුතුයි. දැන් ඔබතුමා කිව්වේ මීට පෙර ඇති වෙලා නැති අයට රෝග ලක්ෂණ පහළ කරන විදිහ. හැබැයි හෘදයාබාධයක් ඇති වෙනකොට පෙන්වන ලක්ෂණ මොනවද? ඒ අපහසුතාවයන් මොනවද? මෙතෙන්දි වැදගත්ම කාරණාව තමයි හෘදයාබාධය ඇති වෙන තැනැත්තාට දැනෙන සංකුලතාවය වගේම රෝග ලක්ෂණ වගේම එයා හැසිරෙන්නේ කොහොමද කියලා අනික් අය දැනගෙන ඉන්නත් ඕනේ. අනික් අයට එයාව පේන්නේ කොහොමද මෙවැනි අවස්ථාවල රෝගියා ක්‍රියා කරන විදිහේ. ඒ ඇත්තටම අපි දන්න දැන් බොහෝ වෙලාවට මේ හෘද රෝගීන් කියන එක ගොඩක් කට්ටිය කියනවා දැන් හිටිය හැටියේ තමීට හොඳට හිටිය මිනිස්සයා එකපාරට පපුව මත තදවීමක් දාඩි දැමීමක් සමහරට මේක තදවීමක් වෙන්න පුළුවන් සමහරට මේක හිරවීමක් වෙන්න පුළුවන් සමහරට දැවිල්ලක් වගේ අපි කියන ગેස්ට්‍රයිටිස් කියන දැවිල්ල ඒ වගේ මේක එන්න පුළුවන් හෘදයාස්ත්‍රයේ පමණ පපුවේම නෙවෙයි මේක බඩේ එන්න පුළුවන් විශේෂයෙන්ම කාන්තාවන්ගේ මේක ට්‍රක් අපි කියන ඒටිපිකල් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට එන්න පුළුවන් සමහරට කොන්දේ අර ෂෝල්ඩර් බ්ලේඩ්ස් දෙක අතරින් වගේ. සමහරට යට වමනේ යාමක් නැත්නම් ඇඟට අපහසුතාවයක්. විශේෂයෙන්ම අපි දන්නවා දැන් මම කලින් වගේ දියවැඩියා රුධිර පීඩනය දුම්බන කය වගේ අයට කට්ටිය අපි දන්නවා හයි රිස්ක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට හෘද රෝග හැදීමේ ප්‍රවණතාව වැඩි. එනත එයාගේ තාත්තට අවුරුදු 45න් හැදුණා මෙයාටත් ඒ හැදෙන ප්‍රවණතාව වැඩි. අපි තුන ඒ වගේ කට්ටියට අපි හදිසි මේ වගේ කැක්කමක් ආවොත් අපි අනිවාර්යෙන් පළමුව සලකන්න ඕනේ මේක හෘදයාබාධයක ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ රෝගියා හොඳට දාඩි දාලා ඇඟ සීතල වෙලා පපුව අල්ලගෙන මේක දැන් මේ හෘදයාබාධයක් හැදෙන රෝගියෙකුට හිතනවා මේක මේ ජීවිතේට මේ තමා මැරෙන්න යනවා. ඒ කියන්නේ ඉතාලම භයානක අපහසුයක් එනවා. බැලුව මොනිටරට පේන මේක හෘදයාබාධයක් විය යුතුයි. ඒකින්ද ඒ වගේ රෝගියෙකුට අපි දන්න හොඳම වැඩි තමයි හැකි ඉක්මනින් ළඟව තියෙන රෝහලකට ඇතුල් කරන එක. එහෙම ඇතුල් කරන්න පෙර ප්‍රථමාධාරයක් නිවසේදී දෙන්න කිසිසේත්ම අවස්ථාවක් නැද්ද නිවසියන්ට? අපි ඉතාලම හොඳ ප්‍රශ්නයක් ඔබතුමිය ඇහුවේ ඇත්තට අපි දන්නවා මේ හෘද රෝගවලට අපි දන්න හෘද රෝගවල මේ නහරය මේ හැදෙන්නේ කොහොමද? අර මම කිව්වේ නහර ඇතුලේ හෘද කොලෙස්ටරෝල් පටකය කිසියම් අවස්ථාවක නොතේරුණ හේතුවක් මේක කැඩෙනවා. කැඩුනම මේ ඇතුලේ තියෙන රුධිර අර නහරේ ඇතුලේ තියෙන පටක විවෘත වෙනවා රුධිරයට. එතකොට ඒකින්ද ලේ කැටි ගැසීම් පටන් ගන්නවා. ඉස්සලා පටකනේ පට්ටික අර සුදු පාට අපි කියන ප්ලේට්ලට්ස් කියලා. ඒව තමයි කැටි ගැහිම පටන් ගන්න. ඒක නවත්තන්න හොඳම තමයි අපි කියන ඇන්ටි ප්ලේට්ලට්ස්. අපේ ගෙදර හැම ගෙදරම තියෙන ඇස්පිරින් කියන බෙහෙත් ද්‍රව්‍ය. ඊටාම් ලාභයි. ඇස්පිරින් පෙත්තක් හපලා කන්න දුන්නොත් ඒ අවස්ථාවේ හෘද රෝගේ මිය ඇදෙන අවස්ථාව 122ක් වන අඩු කරන බව අපි විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. තාම සරලයි ඕන ගෙදර මම හිතන්නේ ළඟ ෆාමසියට දිව්වත් ගොඩක් ගෙවල් වල මේවා බෙහෙත් වගේ පාවිච්චි කරනවා. හැබැයි පැරසිටමෝල් නෙවෙයි. වේදනා නාශක නෙවෙයි ඇස්පිරින් පෙත්තක්. අපි වෙන ඇස්පිරින් සාමාන්‍ය 300 මිලිග්‍රෑම් මෙහින් පෙත්තක් හපලා කෑවොත් ඒ වෙලේම අර පට්ටිකා කැටි ගැසීම ගොඩක් අඩු කරන්න පුළුවන්. අඩු ගන්න ස්පිරිතාලට යනකම් තවත් ප්‍රතිකාරයක් ලැබෙනකම් මේකට අවශ්‍ය ප්‍රතිකාර කියන්නේ ඒක ලොකු ප්‍රතිකාරයක්. ඊට අමතරව රෝගය මහන්සි කරන්න හොඳ නෑ, පවිද්දවන්න හොඳ නෑ. හැකියක්ම තමන්ගේ වාහනේ තියෙනවා නැත්නම් පිට තියෙන ට්‍රයිෂෝ රථයක හරි අරගෙන ඉක්මනට ස්පිරිතාලට යෑම තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් ඔබතුමා කියන විදිහට මේකට නිශ්චිත වයසක් නැහැ. හැදෙන්න. මොකද ඉස්සරලම් වැඩිහිටියන්ටම තමයි හැදුණා. දැන් ලාබාල උදවිය පවා වාර්තා වෙනවා. එතකොට
මෙහෙම හෘද රෝගයක් වැළඳීම කියන එක දැන් ඉතාම අවදානම් තත්වයකට ඇවිල්ලා තියෙන හෘද රෝග කියන කාරණය. එතකොට මේ හෘද රෝගයක් වළක්ව ගන්න මගේ ෆැමිලි හිස්ටරි එකේ තියෙනවා. එතකොට මගේ කෑම බීම රටාවත් එච්චර හොඳ නැහැ. මගේ ව්‍යායාමත් එච්චර හොඳ නැහැ. එතකොට මේක වළක්ව ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අපි කියනවා මේකට ප්‍රතිකාර ක්‍රමය හැම රෝගයකම prevention is better than cure. හේතුව මොකද මේ ඇතරොස්ක්ලෙරොසිස් රෝගය හැදුනම අපි හිතන හෘදයාබාධයක් හැදුණා. නමුත් ඒක හෘදය වස්තුවේ පමණක් නෙවෙයි. මේක ඇඟේ තියෙන සියලුම කාඩියෝවැස්කියුලර් සිස්ටම් කියන්නේ රුධිර වාහිනී සියල්ලම මේ බ්ලොක් වීම වෙන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් මොළයට එන ආහාර බ්ලොක් වුණොත් අපි අංශ භාගයක් වෙන්න පුළුවන්. කකුලට එන ආහාර බ්ලොක් වුණොත් කකුල් කපන්න වෙන්න පුළුවන්. ඒකින්ද මේක මේ සරල වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හැදුනම අපි කරන්නේ මේක ඩිසීස් එකක්. ඇතරොස්ක්ලෙරොසිස් ඩිසීස් එකක්. මේක මේ හෘදයාබාධයක් කියලා මතුවුණාට ඒක ඇඟේ වෙච්ච ඩිසීස් එකක්. එතකොට මේක වළක්ව ගන්න තමයි අපිට ඉතාම පහසු. මොකද ප්‍රතිකාර අපි දන්න ඉතාම අධි මිල අධිකයි. ඒක තමයි අපිට හෘදයාබාධයක් හැදුණා සමහරකට ඒ වෙලාවේ මිය ඇදෙනවා. සමහර 15ක් 20ක් මම ඒ වෙලාවේ මිය ඇදෙන්න පුළුවන්. මහා ප්‍රසිද්ධ රෝහලට යන්න කලින්. ඉතින් ඒකින්ද ප්‍රතිකාර ක්‍රම අපි දන්න මේකට ගොඩක් ප්‍රතිකාර තියෙනවා. බයිපාස් එකම්, ඇන්ජියෝප්ලාස්ටි එකම්. ඔබතුමේ දන්නේ නැති මේකට කොච්චර ලක්ෂ ගණන් යනවද? ලංකාවේ කිදුරට මේක ලංකාවේ නේ ඉතාම දියුණු රටවල පවා මේක දරන්න අමාරුයි. අපිට කොහොමදත් අමාරුයි. මේ වෙනකොට වේටිං ලිස්ට් වල කොච්චර ඉන්නවා තමන්ගේ ජීවිතේ ඉල්ලගෙන නේද? ඒක තමයි. ඉතින් මේක වළක්වා ගන්න එක කියන නවත්තන්න බෑ. නමුත් හැකදුරට අඩු කර ගැනීම ඉතාම පහසුයි. කොහොමද නවත්තන්නේ? මම කලින් කිව්ව හේතු ටික තමයි කියන්නේ ආයතනයක්. අපි උපදින අපේ නහර ඉතා හොඳට පවතිනවා. අපේ නොමනා ක්‍රියා හින්දා නැත්නම් නොදැනුවත්කම ඉග්නරන්ස් එකකින් හින්දා මේ රෝග හදා ගන්නවා. විශේෂයෙන්ම අපි දන්න පොඩි කාලේ අම්මලා ඒ කාලේ පොඩි ළමයින්ට හොඳට දෙනවා කන්න. මහතට ඉන්න හොඳ මහතල බබා හොඳයි. බබා චබී වෙන්න ඕනේ චබී බබා හොඳයි කියලා. හැබැයි අපි දන්න පොඩි කාලේ මේ කොලෙස්ටරෝල් මේ පටක වැඩි වෙනවා. මේද සහිත පටක වැඩි වුණාම මේක යථා කාලෙදි ළමයි ලොකු වුණාම මෙයාගේ පටක වැඩි වෙනවා. අපි දන්න මේ මේදය වැඩි වුණාම අපි කන මේදය ඇඟේ තැන්පත් වෙනවා. කොහේ හරි තැන්පත් වෙන්න බෑ අපි වැඩිපුර කන්න. හිතන්නේ මස් විතරක් જાති නෙවෙයි අපි පිටි ආහාරත් වැඩිපුර ගත්තා මේක අන්තිමට හැරෙන්න පුළුවන් මේ දෙයට. තැන්පත් වුණා අපි දන්නවා තැන්පත් වෙන හර කකුල් වල ගොඩක් කට්ටිය අපි දකින්න තිනවා. බඩේ තැන්පත් වෙනවා. මේම කියලා අන්තිමට මේක ඇඟේ හෘද වස්තු වටේ තැන්පත් වෙනවා. නහර වටේ තැන්පත් වෙනවා. මේ හෘද වස්තු වටේ අපි කියන පෙරිකාඩියල් ෆැට් කියලා. මේක තැන්පත් වුණා මේක ඊටාම නරකයි. මේකෙන් එන්න පුළුවන් ආසාදෙන්න පුළුවන් නහර. ඊළඟ හෘද කියන්නේ මේදේ තැන්පත් වීම කරනකොටගෙනම හෘද වස්තුවේ කොරොනරි ආටරිස් වල එන්න පුළුවන් ඉන්ෆ්ලමේෂන් ඇවිල්ලා ඇතරොස්ක්ලෙරොසිස් වල ප්ලාක් රප්චර් වෙලා. ඒ කියන්නේ මේක කැඩිලා. මේක අර සිවිය තුනී වෙලා කොලෙස්ටරෝල් වැඩි වුණා මේක සවිමත් නැහැ නිකන් අර කේක් කෑල්ලක් වගේ ටක් ගාලා කැඩෙන්න පුළුවන්. එතකොට ඒක කැඩුනම හෘදයාබාධයක් හැදෙන්න පුළුවන්. ඒකින්ද මේක වළක්වා ගන්න තමයි අපේ උත්සාහය. ඒතර අපි කියනවා ප්‍රධාන වශයෙන් මේක මම කියන හැමදාම කියන්නේ මේක පොඩි කාලේ පටන් ගන්න ඕන සෙල්ලමක්. මේක අවුරුදු 50 අපේ ගොඩක් වෙලාවට රෝගීන්ට අපි කිව්වම මේක ප්‍රයෝජන ගන්න. කියන්නේ අපිට කිසි අමාරුවක් නැහැ ડોක්ටර් ඒ මොකටද ප්‍රයෝජන ගන්න. අපි හොඳට කාල බීලා හොඳට ඉන්නවා. නමුත් මේක මතුවේ ගිහිල්ලා බ්ලොක් වෙලා අන්තිමට හෘදස්තුවේ නහර 70%ක වැඩි වුණාම තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඒතකොට ඇඟ සේරම ගිහිල්ලා. නිකන් පිළිකාවක් ගියා වගේ තමයි. ඒකද වළක්වා ගැනීම තමයි අපේ උත්සාහය. ඒතකොට අපි කියනවා කෑම ඉතාම වැදගත්. අපි දන්නවා අපි කියනවා උදේ පාන්දර ගන්න අපි කියනවා කඩල මොංගෙට කව්පි රතුබත්. මේවා ඉතාම ෆෝල් මිල්. රතුබත් කියන්නේ අන්පොලිෂ්ඩ්. අර හොඳට සුදු රතු පොලිෂ් කරලා ඒක තමයි විටමින් අධික ෆයිබර් කෙඳි තියෙනවා. මේක සියලුම අවශ්‍ය දේවල් තියෙනවා මේක ගන්න. ඒතකොට අපිට ඒක ටිකක් ගත්තත් බඩ පිරෙනවා. මොකද ඒක මේ අර රිෆයින් කියන ඒවා සුදු කරපුව සුදු හාල් සුදු පාන් සුදු සීනි ඊටාම හිතකරයි. ඒක මොකද හේතුව සැහැල්ලු නිසා ගොඩක් කන්නත් පුළුවන්. ගොඩක් කන්න පුළුවන්. මොකද එකපාරට මේක වැඩි මේක එකපාරටම ඇඟට උරා ගන්න. එකපාරට ඇඟේ සීනි ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. මේම ගියාම ටික කලක් ගියාම පැන්ක්‍රියස් ඒ කියන්නේ ඉන්සුලින් ස්‍රාවය කරන මේ අවයවය නරක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ව්‍යායාම අපි දැන් ලංකාවේ කිසිම පුරුද්දක් නැහැනේ කරන්නේ. දැන් අපි ඇමරිකාවේ හරි බටර් රටකට ගියොත් අපිට පේන පාර දෙකේ නැත්තම් ජිම් එකට ගියොත් හැමදෙස්සම මේගොල්ලෝ මේ විශේෂයෙන්ම අපි දන්නවා මේ ටූරිස්ට් ලංකාවට ආම හොටෙල් එකේ ඒගොල්ලෝ හැමදාම
ජිම් එකට ගිහලා ව්‍යායාම කරනවා. ඒක ජීවිතේ පුරුද්දක්. උදේ නැගිට්ටම මොන සෝදා දත් මැදලා ඒ වගේ මේකත් දවසේ කිසියම් වෙලාවක් අපි කියනවා අඩු වශයෙන් පැය භාගයක් විතර දවස් 5ක් පදපු කියන්නේ නිකන් අපි සාමාන්‍ය වෝක් එක නෙවෙයි. අපි කියන්නේ කැෂුවල් වෝක් නෙවෙයි අපිට ඇඟට දැනෙන්න. හෘද ස්පන්දනය වැඩි වෙන්න. අපි බ්‍රීතිං කියන්නේ අපි උස්ම වේගය වැඩි වෙන්න ඇවිදින්න ඕනේ. ඒකට අපිට ඒරෝබික් එක්සර්සයිසස් කියලා කියනවා. එහෙම දවස් 5ක් කරනවා නම් අපිට ගොඩාක් හෘදයාබාධ අපේ එතකොට ඉබේම සල්ලි යන්නේ නැහැ නේ මේකට ව්‍යායාම කරනකොට. මොකද ඒකෙන් අපේ මේදේ අඩු වෙනවා. ස්ථූලතාවය අඩු වෙනවා. රුධිර පීඩනය අඩු වෙනවා. කොලෙස්ටරෝල් අඩු වෙනවා. සීනි අඩු වෙනවා. මොනවද තවත් අඩු වෙන්න ඕන. ඊළඟට ඊට අමතරව අපි දන්න මේක ව්‍යායාම කරා අපිට එනවා එන්ඩෝෆින්ස් කියලා. අපිට අඟට අමුතු ප්‍රීතියක් සනීපයක් දැනෙනවා. ඇත්තටම ඔව් අනිත් එක ව්‍යායාම කියන එකත් ඇඩික්ටිව්. අර දුම්බියම වගේ ඒකත් ඇඩික්ටිව්. ඒ ව්‍යායාම කරන මිනිස්සුන්ට ව්‍යායාම නොකර හිටියම හරි අමාරුයි. ඉතින් ඒක තමයි මේක වැදගත්කම. ගොඩාක් ඒවට කිසිම වීදමක් යන්නේ නැතුව. දැන් අපි දන්නනේ කොළඹ මේ හැම තැනම දැන් වෝකින් ස්ට්‍රිප්ස් හිටපු මේ ලේකම්තුමා මේ හැමතැනම වෝකින් ස්ට්‍රිප්ස් හැදුවා. දැන් මිනිස්සු හරියට ඇවිදිනවා. ඉතින් ඒකෙන් ඇත්තටම අපිට හෘදයාබාධ අඩු වීමට විශාල දෙයක්. ඊට නරකම තමයි දුම්බීම. අපි දුම්බීම කියන එක අපි නැවතුනේ නැත්නම් අපිට ඉතාල මොකද දුම්බීම එකක් කියන අපේ හොඳට තියෙන නහර. වහාම නරක වෙනවා. ඉතින් අපි දුම්බීම ඒව වහාම නවත්තන්න ඕන. ව්‍යායාම කරන්න ඕන. මානසික ආතතිය අඩු කරන අපි කියන්නේ සන්තෝෂයෙන් බණක් භාවනාවක් කරන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ ආගම අනුකූල ඒ විදිහට හැසිරෙන්න ඕන. ඒ වගේ සංසුන් වෙන්න පුරුදු වෙන්න ඕන. තරඟකාරී ජීවිතයට ඇතුල් නොවි තමන් දෙදදින සතුරු වෙලා මේක හොඳට කරොත් තමයි අපිට මේක අඩු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ડોක්ටර් මේ පොඩි කාලේ ඉඳන් දෙමව්පියොත් ළමයින්ව තල්ලු කරන්නේ මේ තරඟකාරී ජීවිතේට නේද? වැරදි ආහාර රටාව පුරුදු කරන්නේම අපිමයි. එතකොට මේ අපි දැන් කතා කරමු හෘද රෝගයක් ඇති වෙන්න කලින් දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් කියන මේ සුපිරි මට්ටමේ ලෙඩ ටික ඔක්කොම තියෙනවා නම් හෘද රෝග ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය කොහොමද? මොකද මේ හෘද රෝගේ නහර සිහින් වෙන හේතු තමයි මම අර කලින් මේ දුම්බීම ආහාර වලිකම අදුරු මේ හැමදේම හින්දා තමයි කොලෙස්ටරෝල් හෘද ස්තූප තල්පත් වෙන්නේ. ෂුගර් තියෙන කෙනෙක්ට අපි හිතමු රුධිර සීනි මට්ටම වැඩි කෙනෙක්ට හෘද රෝගයක් ඇති වෙනකොට පෙන්වන සංකූලතාවත් වෙනස්ද? සමහරක් වෙලාවට දීර්ඝ කාලීන දායක අපි සමහර කට්ටිය වෙන දියවැඩි අවුරුදු 15 20 ඉඳ කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ ස්නායුත් වැඩ කරන්නේ නැහැ. අපි පපුවේ කැක්කම සමහරට නොවෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපි වෙන සයිලන්ට් heart attacks. සමහරට ඒගොල්ලෝ දන්නේ නැහැ හෘදයාබාධයක් හැදුණා කියලා. අපි ECG පටියක් ගත්තම තමයි අපි කියන්නේ ඔයාලට හෘදයාබාධයක් හැදිලා තියෙනවා. සමහරට දන්නේ නැහැ. සමහරකට ඒගොල්ලන්ට එන්න පුළුවන් අමුතු අසනීපයක් එකට පණ නැහැ. නිකන් අසනීප ඒ වගේ කාරණා එන්න පුළුවන්. ඒකට මේ දියවැඩියාකාරී කට්ටියට කාලයක් පවතින කට්ටියට තමයි මේ වගේ නොදැනීම් හෘදයාබාධ හැදෙන්න පුළුවන්. හොඳයි. අපි මොහොතක අවසරයක් ඉල්ලනවා. මේ විරාමයෙන් පසු නැවත මුණ ගැහෙමු. Commercial credit run ණය ජීවිතයයි රත්තරන්. හොඳයි. දැන් අපි කතා බහ කරමින් හිටියේ වෙනත් රෝග තියෙන අයට හෘදයාබාධ ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය ගැන. ඒ වගේම මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි නිතර මාධ්‍ය තුලින් වෛද්‍යවරුන් මුණ ගැහිලා කියනවා ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න. එතකොට මේ රෝගයට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා. දැන් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න සුදුසු ආහාර පාන වර්ග තියෙනවා. හැබැයි මේ හැම ආහාර පානයක්ම හෘද රෝගීන් කියන කාණ්ඩයට ගැලපෙනවද? එහෙමනම් හෘද රෝගීන් Tamanගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ගන්න ඕනේ ආහාර පාන සහ ක්‍රියාපිළිවෙල මොකක්ද? දැන් මම කොට ඉහත ආහාර වගේක්. ඒ ආහාර හැම එකේම අපි කියනවා ඔය ධාන්‍ය එළවලු පළතුරු. පළතුරු කියන්නේ අපි කතා කරන්නේ අර ඇපල් මුද්දි නෙවෙයි. ලංකාවේ ඉතාලම ලාභයට ගන්න පුළුවන් පළතුරු. පේර, වෙරළු. අපි කියන උගුරැස්ස, ලොවි. අපි දම් කියලා පොඩි කාලේ කන්නේ. ඒ ඔක්කොම ඉතාලම අපි කියන ඇන්ටිඔක්සිඩන්ට්ස්. ඒ කියන්නේ අපිට හෘදය වස්තුවට හෘදයාබාධයක් හැදෙනකොට නැත්නම් පිළිකාවක් හැදෙනකොට එහෙම නැත්නම් වෙනකුත් අංශබය හැම එකටම ඇන්ටිඔක්සිඩන්ට්ස් වැඩි තරමට තමයි ඒවා අපිට වළක්ව ගන්න තියෙන එකක් තමයි ඇන්ටිඔක්සිඩන්ට්ස්. ඒවා ඉතාලම ලාභයට ගන්න පුළුවන් ලංකාවේ අපි මුදල් වියදම් කරලා මුද්‍රස් පළං ඇපල් ಜಾති ගන්නෙ නැතුව ලංකාවේ හැදෙන ලාභයට ගන්න පුළුවන් දේවල් අරගෙන අපි දොඩම් නාරං ඔය හැම දෙකේම ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා එකක් තියෙනවා. ඉතාලම වැදගත්. ඊට අමතරව අපි දන්නවා ඔය මාළු වල ඔය කොලෙස්ටරෝල් අපි කියන දැන් තෙල් කෑම ගන්නවා ගොඩක් වෙලාවට.
තෙල් කෑම කන්න කට්ටියට අපි කියන හොඳ තෙල් තියෙනවා. මොනවද හොඳ තෙල්? අපි කියන අලිපේර. ඒක අපි කියන මොන unsaturated fatty acid. එහෙම නැත්නම් අපි කියන මාළු තියෙන පොඩි මාළු. බෝල්ලා, හුරුල්ලා, සාලයා, එහෙම නැත්නම් බලයා. මේගොල්ලන්ගේ වල තියෙනවා poly unsaturated fat monounsaturated fatty acids. දැන් nuts තියෙනවා. අපි කියන්නේ පිටකන ගොඩක් අය පිටරට වල තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ. ආමන්ඩ් පිස්ටාචියෝ ඒවා අපේ ලංකාවේ නෑ. රටකජු වල තියෙන ගොඩක් දුරට. රටකජු කන්න හොඳ නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ බොරු මතයක්ද? රටකජු කන්න හොඳ නැහැ. අපි දැන් රටකජු පරණ රටකජු කෑවොත් අපි දන්නවා ඒක අර ඇෆ්ලටොක්සින් කියලා එකක් තියෙනවා. රටකජු අර කැඩිච්ච රටකජු වල අපි තියෙන කළු පාට අර හැදිලා තියෙන ෆංගස් එක දිදීරයක්. ඒ වල තියෙන ඇෆ්ලටොක්සින් කියලා. ඒකෙන් එන පිළම් පිළිකා අක්මා වෙනවා. හොඳ රටකජු කනවා කියලා මේ අහුරු ගණන් ගන්න නෙවෙයි මං කියන්නේ. දවසට මේසෙන්ද දෙකක් කෑවොත් ඒකෙන් ලැබෙන අපිට ප්‍රොටෙක්ෂන් heart attack protection හැමදේම ඉතා වැඩි. ඒ කියන්නේ ඉතා වැදගත්. මේව මුදල් යන්නේ නැතිව ඉතා ලාභ දේවල් තමයි මේ කියන්නේ. අරගෙන ඉතාම නිරෝගී වෙන්න පුළුවන් කට්ටියට. එතකොට හෘදයාබාධයකින් පස්සේ කෙනෙක් සුව වුණාට පස්සේ Tamanගේ ජීවත් වෙන පිළිවෙල සහ ඉස්සලා හිටිය නිරෝගී පුද්ගලයා නෙමෙයි. එයාට ඊට පස්සේ දැනෙන වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් සාමාන්‍යයිද ඕනම හෘදයාබාධයකින් පස්සේ? දැන් මට ඉතාම වැදගත් කියන්නේ දැන් අපි හෘදයාබාධයක් හැදිලා එනවා රෝගියා. එතකොට අපි සමහරක් වෙලාවට කරමු ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ කරන්නේ. රුපියල් 50000ක් යනවා මේකට. ඊට පස්සේ ඒක කළා අපි නහර දෙකක් හෝ තුනක් બ્લોක් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා බෙහෙත් වලින් විතරක් කරන්න අමාරුයි. මේක 90ක් ඊට වඩා වැඩි બ્લોක් තියෙන. මෙයාට අනිවාර්යයෙන්ම ඇවිදිනකොට පපු එකක් වෙන්න පුළුවන්. අපි කියන මේකට එක ඇන්ජියෝප්ලාස්ටි සත්කාම කරන්න. එහෙම නැත්නම් බයිපාස් කරත්තම කරන්න. දෙකේ විවිධ ලක්ෂ 5ට වැඩි ලක්ෂ 5 10ක් අතර විවිධම මම දැන් අපිට කාටවත් දරන්න පුළුවන්ද කියලා. ඔව්. හැබැයි දැන් මේක කරගත්තම ලෙඩා හිතනවා දැන් මං හරි. දැන් මට ආයසරයක් මූලික විදාර පරණ විදිහට සෙල්ලම් කරලා කාලා බිල හොඳට ඉන්න පුළුවන්. ඊටාම වැරදි මතයක්. අපි කරන්නේ ඇත්තටම පැච් වැඩක්. ඒ කියන්නේ තාවකාලික පිළියම. ඒ කියන්නේ අපි බ්ලොක් වෙච්ච නහරේ පිරිසුදු කරාට රෝගේ නැවතුනේ නැහැ. ඒ ඇතලස්ක්ලෝසිස් රෝගය දිගටම යනවා අපි ප්‍රවේශම් වුණේ නැත්තම්. ඒක තමයි අපි දිගටම අර කිව්ව ටික නවත්තන්න. වහාම දුම්බින කරන වහාම දුම්බිම නවත්තන්න ඕන. දියවැඩියා රෝගියා හැකිතරම් දුරට දියවැඩියා පාලනය කරන්න. අපි දන්නවා මේ කොලෙස්ටරෝල් තමයි ගොඩක් මේකට බලපාන්නේ. දැන් දියවැඩියා රෝගියා දියවැඩියා පාලනය කර පමණින් හෘදයාබාධ නවතින්නේ නැත. අපි ගොඩක් වෙලා දෙක තියෙනවා ගොඩක් කට්ටිය දියවැඩියා ප්‍රතිකාර ගන්නවා. නමුත් ඒකට අර කොලෙස්ටරෝල් අඩු කරන බෙහෙත් ගන්නෙ නැහැ. ඒක තමයි ගොඩක්ම වැදගත්. අපි කියනවා මයික්‍රෝවැස්කුලර් ඩිසීස් and macrovascular. අපි හෘදයාබාධ කියන්නේ ලොකු නහර. අපි කියන්නේ කිරිට දමන ලොකු නහර. දියවැඩිය හොඳට පාලනය කරලා වක ඔඩු නරක් වීම අඩු කරගන්න පුළුවන්. ලොයිකොත් විස බීජ ඉන්ෆෙක්ෂන්ස් අඩු කරන්න පුළුවන්. ඇස් ප්‍රශ්න අඩු කරන්න පුළුවන් වක ඔඩු. ඔව් හෘදයාබාධ සහ මාංශභාග වල හැදෙන රෝග ඉන්නේ ලොකු නහරවල. ඒකට අපිට කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතා අපි කියන සාමාන්‍යයෙන් අර LDL කොලෙස්ටරෝල් තමයි හිත කර. ඒක 100ට මේ මිලිග්‍රෑම් 50ට. දැන් ගොඩක් වෛද්‍යවරු දුවගෙන එලා මේ ලෙඩ්ඩු දුවන් එලා කියනවා ડોක්ටර් මගේ අපේ ડોක්ටර් ගෝවා මේක උඩට බහලා නවත්තන්න කියලා. ඉතාම වැරදි මතයක්. මේක ඉතාම අපි කියන්නේ ඉතාම පැහැදිලි කරන්නේ අපි LDL කොලෙස්ටරෝල් 100ට මිලිග්‍රෑම් 50ට වගේ ලංකාවේ දකුණු ආසියාතිකයන්ට අපි දෙන ටාගට් එක තමයි දියවැඩියාව තියෙනවා හරි නැතුව හරි හෘද රෝග වැළඳිලා නම් LDL එක මිලිග්‍රෑම් 50ට බස්සන්න ඕන. ගොඩාක් වෙලාවට මේ රිපෝට් එක අපිට වාර්තාව දෙන්නේ රතුවර ගහලා ඒක වැරදි වගේ. ඉතින් ලෙලා හිතන්නේ මේක මේ වැරදි මේ අච්චර බස්සන්න හොඳ නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. අනිවාර්යයෙන් මේක ඉතා ගොඩක් බස්සන්න වෙනවා. නැත්තම් මේක අපිට ගොඩ දාන්න බෑ. ඊට අමතරව ව්‍යායාම කරන්න ඕන. අපි කියන්නේ මේවා අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් කාඩියක් රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් කියලා කියනවා. අපි කියන්නේ ලෙඩා මේක රජයේ රෝහල් වල මම හිතන්නේ ගොඩාක් ලංකාවේ හෘද රෝගාංශ තියෙන හෘද යුනිට්ස් කාඩියක් යුනිට්ස් තියෙන ගොඩාක් තැන්වල මේ ව්‍යායාම පුරුදු කරනවා. ඒ කියන්නේ බයිපා මේ ඇන්ජියෝ heart attack එකෙන් පස්සේ සුමා මාසයකින් ගෙදර ගෙනලා ඒකට කරන්න ඕන ව්‍යායාම under supervision. වෛද්‍යවරයෙකුගේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ ෆාමසිස්ට්ගේ ඔක්කොම ටීම් එකක් වැඩ කරලා මේගොල්ලෝ යථා තත්ත්වයට බස්සනවා. ඒක වැදගත්කම තියෙන්නේ ඒකෙන් හෘද රෝග ජීවිත quality of life improve වෙනවා. ජීවිත කාලේ හෘදයාබාධ නැවත හැදීම අවස්ථාව අඩු කරන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් මේ ව්‍යායාම වලට යනවා. හොඳයි. මෙවැනි වසංගත තත්වයකදී හෘද රෝගියෙකු ප්‍රවේශම් වෙන්න ඕනි කොහොමද? ඇත්තටම හෘද රෝගියෙක් නෙවෙයි සියලුම දෙනා ප්‍රවේශම් යුතුයි. මොකද අපි දන්නවා මේ කොවිඩ් කියන රෝගය ඊටාම දරුණු මං කියන්න ඕනේ නැහැ ඔබ සියලුම දෙනාම දන්නවා ඇති මේ පහුගිය කාලේ කොච්චර මිය ඇදුනද මේකෙන් කියලා. අපි සන්තෝෂිකන ලංකාවේ ඇදුනේ නැහැ. ඇත්ත ලංකාවෙත් එහෙම අඩුවක් කියන්න බෑ. දැන් ටික ටික වැඩි වෙමින් පවතිනවා.
ඇයි මේක මේ ඇදෙන්නේ? මං කලිනුත් කිව්වා හෘද රෝගය මේ කොවිඩ් වලින් හැදෙන ප්‍රධාන හේතු දෙක තමයි. එකක් තමයි මං කිව්වේ මේක ඇතුල් වෙන්නේ මේ කොවිඩ් නැත්තම් වෛරසය. ඇතුල් වෙන්නේ උස්ම මාර්ගය. දැන් සමහර කට්ටිය හිතුවද මේ මාස්ක් එක දාන්න මොකටද මාස්ක් එක දාගන්නේ කියලා ඒව ගලවලා තමයි පොලිසියට තමයි දාගන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ අපිට මේක හැදෙනකොට අපි මැරෙන විතරක් නෙවෙයි අපේ දෙමාපියෝ අපේ ළමයි ඔක්කොටම මේක බෝ කරනවා. අපි તો සමාජය ගැන අපි කිසිම තැකීමක් අමතක කරමුකෝ. නමුත් තමා ගැන තමාගේ ළමයි ගැන තමන්ගේ භාර්යාව තමාගේ දෙමාපියන්ට ආදරයක් තියෙනවා මේ මාස්ක් එක පැළඳීම ඉතාම වැදගත්. මොකද තමාට තියෙනවා වෙන කට්ටියට යන්නේ එක අඩු කරනවා. ඊට අමතරව තමාට අලුතෙන් පිටින් එන වෛරස් නවතුන. මේක ඇතුල් වෙන්නේ නහයෙන්, කටින්, උස්ම මාර්ගයෙන්. මේක ඉස්සලාම ගිහිල්ලා මේ වෛරසය අපේ සෙල්ස් වලට ඇතුල් වෙනවා අර ඒස් රිසෙප්ටර්ස් කියන තලින් ඇතුල් වෙලා මේක බෙදීගෙන ඒක තමයි අපි සෝත්‍රෝට උගුර සමහර කටේට උගුර කවදාවත් නැති නිකන් උගුර තද බල වේදනාවක්. ඊට පස්සේ පෙනහැල්ල ඇතුළට යනවා මේ ශ්වසන මාර්ගයේදී. ඊළ පෙනහැල්ල අපි කියන මේ ඔක්සිජන් සංසරණය කරන කුටි වලට ඇතුල් වෙලා ඒක ඇතුලේ බෙදීගෙන ගියාම මේක අපි කියන ලොකුවට මේක ඉන්ෆ්ලමේෂන් එක ආසාදනයක් වෙලා මේක ආසාදන මේ ඔක්සිජන් මං කියර ඉස්සලා හෘදයාස හොඳුරලා මැදි පෙනහැල්ල හොඳට තියෙන නැත්නම් අපිට වැඩ කටයුතු කරන්න බෑ කියලා. ඒ පෙනහැල්ලේ තියෙන කුටියල වල තියෙන ඔක්සිජන් පිරිසුදු කරන මේ කියන්නේ ලේ පිරිසුදු කරන මේ ඒව ටික සම්පූර්ණයෙන්ම ආසාදන මේ ඔක්සිජන් මොහමාරු වෙන්නේ නැහැ. එතකොට ලංග්ස් වැඩ කරන්නේ නැතු වෙනවා. ඒක තමයි අපි කියන්නේ නියුමෝනියා එනවා. එතකොට පෙනහැල්ල නියුමෝනියා ඇවිල්ලා පැත්ත වැඩ නොකරම මොකද කොහොමද අපි ඔක්සිජන් අපිට හෘද වස්තුවෙන් පෙනහැල්ලට ලේ යවුවට ඒක පිරිසුදු වෙන්නේ නැහැ. ඒතකොට ලීලා නිල් වෙනවා. උස්ම ගන්න බැරි වෙනවා. හතියනවා. ඒක තමයි අපි කියන නියුමෝනියා. අනිත් දැන් මේ වෛරසය ඇතුල් වෙනවා ඒක සේරම ගමන් කරනවා. හිතන්න එපා මේක පෙනහැල්ලට විතරක් නෙමෙයි මේක ඇඟේ තියෙන සීලම අවයවවලට ගමන් කරනවා. ඒ කියන්නේ හෘද වස්තුවට වකුගඩු වලට අක්මාවට නැත්නම් ඇඟේ සියලුම නහරවල මේ නහරවල තියෙන ප්‍රශ්නේ මේ නහරවල ආවම නහර ආසාදනවා රුධිර ዋහිනී සියලුම රුධිර අපි කියන arteries and veins අපි කියන කකුලේ නහරවල වාහිනී වල ගියා අපි කියන deep vein thrombosis කියන්නේ මේ veins වල ලොකු කැටි ගහයි එනවා මේකට හේතුව අපි පහදලා තියෙන්නේ මේ අර මේක අර වෛරස් එකකින් එකෙන් අපි කියන cytokine storm කියලා ඒකෙදී ඇඟ සේරම ලේ කැටි ගැසීමට පෙළඹෙනවා අපි හොයාගෙන තියෙන ඇන්ටි කාඩියලිපින් ඇන්ටිබොඩි කියන එක මේ වගේ රෝගීන් 150කට වගේ. ඒ කියන්නේ මේක සියලුම ඇඟේ සියලුම අවයවවල ලේ කැටි ගැසීම වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ හෘද අවස්ථි මේ හෘද මේ රෝගියෙක් ගත්තොත් මේ හෘද රෝගියාට අපි සමහරට පපුවේ කැක්කුමක් ඇදලා අපි ඇන්ජියෝග්‍රෑම් කළා බැලුවා සමහරට 160කට විතර ඇත්තටම බ්ලොක්ස් නැහැ. ලේ කැටි වලින් තමයි කියන්නේ අර සාමාන්‍ය රුධිර දැන් ඔයාගේ වයසේ හරි ඊට වඩා වැඩිමහල් හරි අර ඇතලොස්කු නැති කට්ටියට වුණත් මේකෙන් අර වාහිනී වල මේක ආසාදෙන්ද ලේ කැටි ඇවිල්ලා හෘදයාබාධ හැදෙන්න පුළුවන්. ඒක තමයි මේක අපි කියන්නේ ගොඩක් වෙලාවට මේ අපි වෙනද දකින්න හෘදයාබාධ නෙමෙයි මේ කොවිඩ් වලින් එන්නේ. මොකද ඒකින්ද අපිට මොලේට ගියොත් මොලේ ස්ට්‍රෝක් එන්න පුළුවන්, හાર્ට් ගියොත් හાર્ට් ඇටැක් එන්න පුළුවන්, කිඩ්නි ගියොත් කිඩ්නි නරක එන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි මේක එන්නේ. ඉතින් ඊටම අවදානම් තත්ත්වයක අපි ඉන්නේ. නමුත් ඔබේ පරිස්සම ඔබ තමයි සකස් කරගන්න ඕනේ. ඒක තමයි අපි මේ විටින් විට ඔබට අවධාරණය කරන්නේ. හොඳයි ඔබ නැවතත් නුගසෙවන එක්ක. හෘද රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය වජිරසේන රත්න මහතා එක්ක අපි කතා බහ කරමින් හිටියේ. ඩොක්ටර් ඔබතුමා කරපු පැහැදිලි කිරීම එක්ක බොහෝ දෙනාගේ උද්‍යෝගය වැඩි වෙලා තියෙනවා සහ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා. අපිට දුරකථන ඇමතුම් ලැබෙනවා. එයා අහනවා මේ ඩයටින් ප්ලෑන් එකක් නැත්නම් ආහාර මේ තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව වෙනුවෙන් ආහාර පාන පිළිවෙලකට ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා උනන්දුයි හෘදයාබාධ තියෙන අය. ඒ අය බිත්තර කෑම ගැන. බිත්තර කෑම සමහරු කියනවා හොඳයි කියලා සමහරු එපා කියනවා. මේකේ සත්‍යතාවය කියන්නේ කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. මෙහෙමයි ඉතින් අපි දැන් ඒ කාලේ මුලදීම බිත්තර එපා කිව්වනේ අත්‍තරම. කිරිත් එපා කිව්වනේ. නමුත් අපේ කොලෙස්ටරෝල් තත්ත්වය අපි පාලනය කරලා තියෙනවා නම් සුමාන බිත්තර 4-5ක් කෑවට වරදක් නැහැ. හැබැයි කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම් අපි අනිවාර්යයෙන් මේක අඩු කරන්න වෙනවා. දැන් අපි ඒ කියන්නේ අපි එකක් කොලෙස්ටරෝල් අඩු කිරීමට මම කලින් කිව්වා වගේ ව්‍යායාම සහ ඩයට් තමයි අපි මූලික වශයෙන් දෙන්නේ. ප්‍රතිකාර පටන් ගන්න පස්සේ ඒ කියන්නේ හෘදයාබාධයක් හැදිච්ච රෝගීන් නිකන් අපි චෙකප් එකකට ආයෙලා බැලුවා කොලෙස්ටරෝල් ගොඩාක් වැඩි නම්
අපි මූලික වශයෙන් එයාට බෙහෙත් පටන් ගන්නේ නැහැ ගොඩාක් වැඩි නැත්නම් අපි කියන LDL 190ට වැඩි නැත්නම් බෙහෙත් පටන් ගන්න. අපි ඒගොල්ලන්ට කියනවා අපි ඩයට් ප්ලෑන් එකක් දෙනවා. අපිත් කියනවා නැත්නම් අපි ඒගොල්ලෝ ඩයටිෂියන්ලා ඉන්නවා නියුට්‍රිෂනිස්ට්ලා කට්ටිය ඉන්නවා. අපි ඒකට යොමු කරලා ඒකට ප්ලෑන් එකක් මම වගේ මහා ලොකු ප්ලෑන් එකක් අවශ්‍ය නැහැ. Taman දන්නවා නම් හොඳ එළවලු හොඳ පළතුරු හොඳ පලා ಜಾති කොළ ಜಾති ඇට ಜಾති නට්ස් අර මම වගේ ඒ වගේ අටකාජු දේවල් ආහාර වලට ගන්න ඕන. රැයට විශේෂයෙන්ම කෑම අඩු කරනවා. අපි දැන් කට්ටිය ගොඩක් කියනවා දැන් ડોක්ටර් අපේ රටේ තියෙන්නේ මෙහෙමනේ ලොකු වත් පිඟාන පිදුරු තලාගල විතර වත් පිඟානක් කනවා කියන්නේ ඉස්සරහට කියන්නේ. දැන් එහෙම මේ විශාල ප්‍රමාණයකින් ආහාර ගැනීම පිළිබඳ අපේ අය දැනුවත් මදි නේද? වෙලා තියෙන අපි කියනවා ඇත්තටම ඒ කාලේ පඬිතුයෙක් වුණේ අඩහ කෑම දහස් වටි කියලා. ඇත්තටම ඒ කාලේත් විශ්වාස කරා. නමුත් ඒ කාලේ වැඩ කරන කට්ටිය අපේ ගොඩක් කට්ටිය ගොවිතැන නැත්තම් ඒ වගේ ඒගොල්ලෝ ගොඩක් ආහාරම් ඒ ගානට වැඩ කරන ඒ ශක්තිය පුච්චනවා. අපි කට්ටිය කරන්නේ ගොඩක් ආහාර අරගෙන ඒක අර හොඳට කෑම කාලා හොඳට බුදිය ගන්න පැයක් දෙකක්. ඒ ටික වාඩි වෙලා නේද? පුටුවේ වාඩි වෙලා ඉනවා. මම ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරන්න අපිට වෙලාව බලන්න. දැන් වෙලාව බලෙමුයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. හොඳයි. දැන් ඔබතුමා ආහාර ප්‍රමාණය පිළිබඳව කතා බහ කරමින් හිටියේ. අපි ඒ ගැන කතා කරලා ඊළඟ ප්‍රශ්නට. ඔව් අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ කවුරුත් පුළුල් දෙන්න ඕනේ මේක බඩට දාන මේක රබර් එකක් වගේ ඇදෙනවනේ. ඉතින් ඕනතරම් දාන්න පුළුවන් මේකට. ඉතින් කන්න පටන් ගත්තොත් හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණය ඉතාලම අඩු. විශේෂයෙන්ම වයසට යන්න යන අපේ රික්වයර්මන්ට් එක අඩු වෙනවා. ඒක අදහන පොඩි ළමයින්ට කෑම අඩු කරන්න අවශ්‍ය නැහැ. පොඩි ළමයින්ට තර අධික අර මහත් වෙන චබි බබාස්ලා හදන එක ඉතාලම ළමයාට තියෙන ආදරය තරහක් තියෙන නම් කරන්න ඕන දෙයක්. ඒක තමයි අපි කියන්නේ දෙමාපියන්ට ළමයාට කිසියම් ආදරයක් තියෙනවනේ ළමයා ගැන ඔය අපි කියන පිළිවෙලට ආහාර දුන්නොත් තමයි ළමයා නිරෝගී ළමයෙක් වෙන්නේ. බුද්ධිමත් ළමයෙක් වෙන්නේ. රෙඩ රෝග වලින් හෘදයාබාධ නෙමෙයි. පිළිකා රෝග වලට බලපාන මේක. ඒක ඉතාල වැදගත්. එතකොට අර අපි ඒ කාලේ අපි විශේෂයෙන් අපි රැයට කෑම අඩුවෙන් ගන්න. ඔක ඉස්සෙල්ලාම පැවසේ 2500 උඩදී බුදුන් වහන්සේ රැයට කෑම ගන්න එපා. කො දැනුත් ගොඩක් කට්ටිය ප්‍රැක්ටිස් කරන්නේ මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා. දවල්ට කාලා පැය 12ක් විතර ඒක ගොඩක් වැදගත්. ඒක තමයි විද්‍යාත්මක පසුබිම උත් තියෙනවා. ඉතින් හැබැයි හැමතිස්සෙම පුරුදු වෙන්න කාබෝහයිඩ්‍රේට් විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් කියන්නේ බත් පාන් ඒවා. ඒ පිටි වලින් ගන්න ආහාර හැකිතරම් අඩුවෙන් ගන්න. ඒක ගන්න ඕන මේ සුද්ධ නොකර ඒ කියන්නේ හෝල් මීල් ගන්න ඕන. සම්පූර්ණ දාන්න. ඒ කියන්නේ ඇට කඩල ලැබුම්කට ගන්න පොලිෂ් කරන්නේ නැතුව ඒ විදිහටම ගන්න ඕන. බත් රතු බත් කරනවා නම් නැත්නම් පාන් ගන්නවා නම් බ්‍රවුන් බ්‍රෙඩ් ගන්න ඕන. නැත්නම් සුදු පාන් කෑම ඉතාලම මොකද ඒ පිටි ටික එකපාරට ටක් ගාලා ළඟට උරා ගන්නවා. ඒක උරා ගත්තම මගේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා, සීනි වැඩි වෙනවා. මේ ඉතාලම සීනි වැඩි වෙනවා කියන එකපාරට ඒකෙන් වෙන ප්‍රතිඵල ඉතාලම හිතකරයි. ගොඩක් වෙලාවට දියවැඩියා රෝගෙන් කියනවා ඇහුවම කියනවා දියවැඩියා දැනගත්තේ මේ අවුරුද්ද තමයි. හැබැයි ඒක අවුරුදු ගානක් තියෙන ප්‍රසමකට දන්නේ නැහැ, චෙක් කරේ නැත්නම් දන්නේ නැහැ. අපේ එහෙම මේ පරීක්ෂා කිරීමට පෙළඹවීමත් අඩුයි නේද අපේ රටේ? දැන් නම් මම හිතන්නේ ටිකක් මිනිස්සු ඉස්සරට වඩා අවුරුදු 40 පයින්කම් 50 පයින්කම් ඉන්න බෑ ඇත්තටම. දැන් කාලේ ඇත්තටම අපි කියනවා අවුරුදු 20න් පස්සෙත් දැන් අපි දකිනවා ළඟදී ඉඳලා මහරෝහලේ වැඩ කරපු ડોක්ටර්ස්ලා ලෙඩු දානවා අවුරුදු 20 ගණන් ළමයි එනවා හෘදයාබාධ වලින්. හිතා ගන්න බෑ. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට අපිට බෙහෙත් වලින් තියා ඇන්ජියෝප්ලාස්ටි තියා බයිපාස් කරලා ගොඩ දාන්න බෑ. නහර ඔක්කොම බ්ලොක් වෙලා මොකද්ද කරන්න පුළුවන්? ඉතින් මේක එකින්ද පාරම්පරික දේවල් නැතුව දුම්බන එක්කෙනෙක් තමන්ගේ ආහාර රටා පහලට පිළිපදින්න නැති රෝගයකින් නම් ඉතාම වැදගත් ඇත්තටම මේක මුලින් ඉඳලා පිළිපදින එක. හොඳයි. දැන් අපි කොවිඩ් තත්ත්වය යටතේ සාමාන්‍ය කොරෝනා 19 කියන COVID-19 තත්ත්වය යටතේ අපි ඒ සම්බන්ධ ප්‍රශ්නයකට යන්නේ බොහෝ දෙනා මේ දවස්වල මම දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දැනුවත් හෝ නොදැනුවත් විවිධ මත පළ කරනවා කොවිඩ් සුව වුණාට පස්සේ මේ ඇතිවෙන සංකූලතා පිළිබඳව දීර්ඝකාලීන සංකූලතා පිළිබඳව සමහර උදවිය කියන මම දන්නේ දැනුවත්ව කියන දේවල්ද කියලා කොවිඩ් සම්පූර්ණ සුවය ලබන්නේ නැහැ කියලා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව ඔබතුමාට තියෙන අත්දැකීම් එක්ක කොහොමද පැහැදිලි කරන්න පුළුවන්? මගේ අත්දැකීම් ටිකක් අඩුයි. මොකද මම අපි හෘද රෝගයෙන් අපි ඉතල කොවිඩ් ප්‍රතිකාර කරනවා. මම දැන් විද්‍යාත්මක ලෝක වටා තියෙන විස්තර දන්නවා. ඒ කොවිඩ් රෝගය හොඳ වුණාට ඒගොල්ලෝ කියන 50%කට විතර නෝමල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුල සති මාස 3ක් විතර නම් ඒගොල්ලෝ අපි කියනවා අපි මේ නියම අර ෆිට්නස් එක ඒව නැහැ. අනිත් එක අපි කියන මේක ගොඩක් කට්ටියට මේක විවිධ විදිහට බලපාන. මුල මාස සුමාන 3 අපි කියන ඇකියුට් පෝස්ට් කොවිඩ් කියලා. ඒකට නියුමෝනියා කට්ටිය හැදුනට නියුමෝනියා ගතිය පහව යන්නේ නැහැ එකපාරට. මේක
දවස් සුමාන දෙකෙන් ටක් ගාලා හොඳ වෙන්නේ නැහැ නේ. ඊට සුමාන ගාණක් තියෙනවා මේ ලෙඩේ. සමහරකට දීර්ඝ කාලිනව ලං ෆයිබ්‍රෝසිස් වෙනත් පුළුවන්. තාම අපිට තියෙන දැනුම මදිනේ මේ ඉතා කොටි කාලයකදී රෝගයන්නේ තාම අපි දැනුම් ලැබමින් සිටිනවා. ඒකද අපි ඒක ඊට අමතරව හෘදයාබාධ දෙන්න පුළුවන්. හાર્ට් එකේ හෘදයාබාධ හાર્ට් ඇටැක් නොවුනට හෘදවස්තු වෙන වාහිනී වලින් රුධිර කැට ගැසීම වැඩි වෙන්න පුළුවන්. ඒ සමහරක් අපි අහලා තියෙනවා හොස්පිටාලෙන් හොඳ වෙලා ගිය රෝගීන් ගෙදර ගිහලා මේ ගිහිල්ලා. ඒක වෙන්න පුළුවන්. කොයි රුධිර කැට ගැහිීම මේ පද්ධතිය වැඩ කරන සමහර කට්ටිය. ඒකට කැට ගැහුනොත් අර මංකෝගේ රුධිර වාහිනී අපි වේන්ස් වල බ්ලොක් වුණොත් ඒක පෙනහැලට ගියොත් හાર્ට් එක තනිකර නවතින්න පුළුවන්. ඒ වගේ රෝග දෙකකින් අනිත් එක තමයි මොලේට. මොලේට දැන් මම කියන්නේ රුධිර කැට ගැසීම හැමතරම වෙනවනේ. මොලේට කැට ගැසීම. ඒතකොට සමහරකට මොලේ හිස කැක්කුමක්, කරකැවිල්ලක්, නැව නැත්නම් සිබ්බි අඩුවීමක්, නිින්ද නොයාමක්, එහෙම නැත්නම් මානසික ආතතිය ඊට පස්සේ සමහර කට්ටියට එනවා මේ මොනවද කියන්නේ මේ mood disorders. ඒ කියන්නේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් ඒ වගේ ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ගොඩක් වෙලාවට කියන්නේ කොවිඩ් හොදුවිල කටින් 50% විතර මාස 3ක් විතරකම් ඒගොල්ලෝ නෝමල් නැහැ කියලා. ඒක තමයි අපි මේ කියන්නේ. හිතන්න එපා මේක හොඳ වුණා දැන් ඉවරයි කියලා. අපි ඉස්සරහ ගොඩක් කට්ටියට සැලකුතු ප්‍රමාණයකට දීර්ඝකාලීන සීක්වලස් එන්න පුළුවන්. ඒක තමයි අපි හැමතිස්සෙම වැදගත්කම මේක හැදීම වළක්වා ගැනීම තමයි උත්සාහ. මට හරිම වැදගත් කියන කොච්චරකවත් ජනතාව තේරුම් ගන්න මේ මාස් පැළඳීම, අත්සේදීම, අඩි 3 අඩි 6ක පරතරය තියා ගැනීම. ඊටම වැදගත්. මේක ඇතුල් වෙන මම කිය කලින් වගේ නාසයෙන් ඇතුල් වෙන්නේ. ඒකින්ද මේක මාස්ක් එක පැළඳීම හැබැයි එක මාස්ක සුමාන දෙකක් පළඳන්න බෑ. මේ මාස්ක් එක හැමදාම මාරු කරන්න වෙනවා. අපේ කට්ටිය එක මාස්ක් අපිට පේනවා ඒක හරිම නරකයි. ඒක සමහර ඊට වඩා නරකයි. එක මාස්ක් සුමාන ගණන් පළඳින එක. නමුත් මේක වළක්වා ගැනීම තමයි අපි උත්සාහ කරන්න ඕන. හොඳයි. නිරෝධායනය වීම සම්බන්ධයෙන් බොහෝ දෙනාට ගැටලු තියෙනවා. නිරෝධායනය වෙන කෙනෙක් රෝහල්ගත වීමකට යන්න ඕනේ මොන වගේ සංකූලතා පෙන්වන අවස්ථාවකදීද? නැත්නම් ඇත්තටම නිරෝධායන කියන தત્ත්වය හරිම මානසික වදයකින් පීඩාවකින් ඉන්න කාලයක්. හැම වෙලාවෙම හරි හිතේ බයකින් ඉන්නේ. එවැනි අය කොහොමද මේ කාලේ අනිකුත් ලෙඩ රෝග තත්ත්වයන් යටතේ COVID-19 යටතේ තමන්ගේ මානසික සුවතාවේ ඒකාග්‍රතාවයේ තියාගෙන ඉන්නේ? නිරෝධායන දෙවිදියක් තියෙනවනේ. දැන් ඉස්සර නිරෝධායන කියන ඔක්කොම කට්ටිය ගිහිල්ලා ක්වොරන්ටයින් කරා වෙනම. දැන් අලුතෙන් පටන් ගන්න තියෙනවා ගෙදර ක්වොරන්ටයින් කරා. ඒක මම හිතලා වඩා සුවදායකයි රෝගිගේ මනසට. නැත්තම් පිට ගිහිල්ලා හිල කරාම මිනිස්සු ඊටාම මානසික රෝගින් වෙනවා. හැබැයි ડોක්ටර් ගෙදර ඉන්නකොට හරියටම නිරෝධායන වෙන්නේ නැති ඒක තමයි ගතියකුත් කියන්නේ. ඒක පිළිපදින්න ඕන. අපි මම හිතන්නේ ඒ දාන කට්ටිය දැන් අපිට දැන් එක්කෙනෙක්ටන් ගෙදර ලෙඩ වුණේ. මේකේ ගොඩක් කට්ටිය සුව වෙනවා. දැන් අපි කියනෝනේ සාමාන්‍යයෙන් දැන් කොරන් දැන් අපි නෝ ඒසිම්ප්ටොමැටික් කට්ටිය කියලා ඉන්නෝනේ 70%ක් 80ක් විතර ඒසිම්ප්ටොමැටික්. ඒගොල්ලෝ විස බීජ තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අර කියන දරුණු පෙනහැලි රෝගය සහ හෘද රෝගය හැදෙන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳ වෙලා යනවා. නමුත් ඒගොල්ලන්ගෙන් බෝ වෙන ප්‍රමාණයත් හැබැයි අඩුයි. ඒකේ වාසියක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ බෝ වෙන කට අඩුයි. නමුත් පොසිටිව් වෙච්ච කට්ටිය බාරගෙන අපිට විශේෂයෙන් අපි ඒගොල්ලන්ට සෝත්‍රෝට රංගපතල දෙන උණ තියෙනවා. ඒගොල්ලන්ගේ එන්නේ වැඩි වෙනවා. අපිට අර මං කියේ හතිගා තියෙනවා නම් නැත්තම් පහෘදවසේ පපුව ගැස් පෙනුනනම් ඒක ඉතාම වැදගත්. විශේෂයෙන් මේ දවස්වල දැන් පොඩි ගෙයක ඉන්න ලෙඩාට ඇවිදින තරක් නැහැනේ. ඒගොල්ලෝ ඇඳේ හරි වාඩිලා. ඒතකොට ඒගොල්ලන්ට සමහරක් ලෙඩ උත්සන්න වෙනකම්ම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ ඇවිදින්නේ නැහැනේ. අපි කියන්නේ මේ ලෙඩ මේ කාලේ වළක්ව ගන්නත් හොඳට ඇවිදින්න අවශ්‍ය. ව්‍යායාම කරන එකත් ඒක ප්‍රිවෙන්ෂන් එකක්. ඊට අමතරව එතකොට මෙයා ඇඳේම ඉන්න මිනිස්සුන්ට හති වැඩි වෙන දැනෙන්නේ නැග්ගම දැන් අපි ඇවිද්දොත් නේ දන්නේ හති තියෙනවා කියලා. ඇඳේ ගේ ඇතුලේ පොඩ්ඩක් ඒකින්ද ඒක තමයි මම හිතන්නේ ළඟදී මිය යාමට සමහරක් හේතුව තමයි මම හිතන්නේ ලෙඩ ඉතා උස්සන්න වෙනකන් ස්පිරිතාලෙට එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිදින්න යන්නේ නැති හින්දා හතියක් නැහැ. ඒතකොට දැන් හත් අපි කියන්නේ හතියනෝ නම් එන්න කියලානේ. ඒක ඉතා වැදගත් ඒගොල්ලෝ. ඉතින් ඊට අමතරව ඒගොල්ලෝ හොඳට වතුර දෙන්න ඕන. වතුර හොඳ අර මංකුව ආහාර හොඳ පළතුරු හොඳ නියුට්‍රිෂස් ආහාර දෙනවා. වැදගත් මේක තමයි අපි දන්න මේ විටමින් D අඩුවීම තමයි ගොඩක් වෙලාවට අපි විටමින් D අඩුවීම කට්ටියට කොරෝනා හැදීමට හේතු වෙනවා. හැදෙන රෝගය උත්සන්න වීමට හේතු වෙනවා. අර ලං කන්ඩිෂන් මොකද කොවිඩ් මේ අර සයිටෝකයින් ස්ටෝම් කියන එක හැම එකම විටමින් D හොඳට තියාගන්න ඕන නම් අඩු වෙනවා. ලංකාවේ නෙවෙයි ලෝකෙ හැමතැනම විටමින් D ඉතා අඩුයි. කොහොමද ඒක වැඩි කරගන්න පුළුවන් මම මේක කියන්න ඕනේ. මොකද මේක ඉතා වැදගත් ගොඩක් වෙලාවට මේ ප්‍රතිශක්තිය වලට ගොඩක් දේවල් දැන් කොත්තමල්ලි බිව්වා කියලා විද්‍යාත්මක පසුබිමක් නැහැ. ඒකෙන් ප්‍රතිශක්තියක් එනවා කියලා. නමුත් විටමින් D ගත්තොත් ඒක ප්‍රතිශක්තිය තියෙනවා.
ආහාරවල ඉතාම අඩුයි. අපි ගන්න ආහාර කිරිවල ටිකක් අතුලා කිරිවිදු 10ක් බොන්න ඒකට. අපිට තියෙන මෙතන නිකන් හම්බෙන මොනවද? ඉරේලිය. ඉරේලිය උදේ 10යි 3යි අතර 2යි අතර විටමින් ලැබෙනවා. අපි අත්කොට ෂර්ට් එකක් ඇඳගෙන පැය මිනිත්තු 30ක් විතර ඉන්න පුළුවන් නම් ඒක විටමින් ටී එක අපිට හොඳට ලැබෙනවා. ඒතකොට අපිට මේකෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳයි ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම තමයි මේ වෙලාවේදී ඔබ කළ යුත්තේ. ඔබ හෘද රෝගියෙක් වේවා වෙනත් රෝගයකින් පෙළෙන කෙනෙක් වේවා නිරෝගී පුද්ගලයෙක් වේවා ඔබ හැමදෙනාගේම ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක රඳවා ගන්න. මේ පැය තුල අපි කතා බහ කරපු දේවල් බොහොම ඉවහල් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වජිරසේන ආරතන මහතා තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඔබතුමාට බොහොම ස්තුතියි. අපි නැවත දවසක මුණ ගැහෙමු කියන විශ්වාසයෙන් අද දවසේ සමු දෙනවා. ආයිබෝන්.